සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යෑමේ බලාපොරොත්තුවත් ඇතුව පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ
උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වන තවත් වටිනා ශ්‍රී මුක දේශනාවන් දෙකක්. තණ්හා කියන වර්ගයට අයිති වෙන මේ ගාථා රතනයන් දෙක භික්ෂූන් වහන්සේලා පිරිසක් භාග්‍යතුන් වහන්සේගෙන් නගන ලද පැනයකට පිළිතුරක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. නතං දල්හං බන්ධන මාහුදීරා යදා යසං දාරුජං පබ්බජංච සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේසු චයා අපෙක්ඛා ඒතං දල්හං බන්ධන මාහුදීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතම්පි චෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කිනෝ කාමසුකං පහාය. පින්නතුනි, මේ ගාථාවන්ගේ සරල තේරුම තමයි නතං දල්හං බන්ධන මාහුදීරා යදා යසං දාරුජං පබ්බජංච යකඩ දැව තෘණ මේ රැහන් බැඳුමට වඩා දැඩි බන්ධන ලෝකේ තියෙනවා. යකඩින් කරන බන්ධනය, ලීයෙන් කරන බන්ධනය, රැහැනින් කරන බන්ධනය මේ ලෝකේ ඒ තරම් ලොකු දැඩි බැඳුම් නෙමෙයි කියලා දේශනා කරන්නේ. බුද්ධ දේශනාව එහෙමයි. නමුත් වර්තමානයේ අපට මේ ලෝකේ තියෙන දැඩි බැඳුම් තමයි යකඩින් කරන බැඳුම. තද බන්ධනයක්. දන්වැලෙන් කරන බන්ධනය. දඬු කඳේ දානවා වගේ යකඩ පට්ටම් වල හිල් විදලා හදන දඬු කඳන්. ලීයෙන් හදලා තියෙන දඬු කඳන් විශාල දැව කඳන් ඉරලා විදලා මිනිස්සුන්ගේ පාද දෙක මේ වලලු කරහරියෙන් ඇතුළට දාලා උඩ කඳ පාත් කරාම සිදුර ඇතුලේ පාදේ තියෙනවා. එළියට ගන්න බෑ. කවදා හරි නැවත බැඳුම ගලවන්න ඕනේ. මේ තනරැහැන් වලින් කරන බැඳුම බැබුස්තන කියලා මෙතන සඳහන් කරන්නේ. දැන් අපි වර්තමානයේ නම් කඹ අඹරන්න කොහු පාවිච්චි කරනවා. හන පාවිච්චි කරනවා. වර්තමානයේ නම් තවත් ওই නොයෙක් ඉටි වර්ග පාවිච්චි කරනවා. අන් ඒ වගේ එදා කඹ අඹරන්න පාවිච්චි කරපු જાතියක් තමයි බැබුස්තන කියන්නේ. ශක්තිමත් තෘණ විශේෂයක්. ඒ වගේ හදාපු ලොකු කඹ වලින් බඳින බැඳුම මේ ලෝකේ ඒ තරම් දැඩි බන්ධන නෙමෙයි කියලා මේ සඳහන් කරන්නේ. එතකොට මේ ලෝකේ මොනවද දැඩි බන්ධන කියලා කියන්නේ? ධනය. ධනය කියලා කියහම වතු පිටි, ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල්, රන් රිදී මුතු මැණික්, හරක බාන මේ ආදී සියලුම දේවල් උපභෝග පරිභෝග සම්පත් කියලා අපි කියන්නේ. උපභෝග සම්පත් කියලා කියන්නේ ළඟ තියාගෙන පරිහරණය කරන දේවල්. සල්ලි මිල මුදල්, ඇඳුම් පැළඳුම්, ස්වර්ණාභරණ, මුතු මැණික් මේ ආදි වශයෙන් ළඟ තියාගන්න දේවල්. පරිභෝග සම්පත්. පරිභෝග සම්පත් කියලා කියන්නේ තරමක් දුරින් තියාගෙන පාවිච්චියට ගන්න දේවල්. දැසි දස්සු. ඊළඟට මේ ඇත්තු අස්සයෝ ගවයෝ මේ වගේ දේවල් තරමක් දුරින් තියලා තියෙන්නේ. යාන වාහන. ඉතින් මේ උපභෝග පරිභෝග සම්පත් තමයි මේ ලෝකේ තියෙන දැඩිම බන්ධනය. ඒ සම්පත් කෙරෙහි තියෙන බැඳීම. දෙවනි ගාථා රත්නයෙන් සඳහන් කළා අපි මේ සරල තේරුමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒතං දල්හං බන්ධන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං.
ඒ තම්පි චෙත්වාන පරිබ්බජන්ති යනපෙක්කිනෝ කාමසුකං පහය. නුවණැත්තු ඊතා දැඩි බැඳුම් සිඳ දමලා කාමසුවේහි බලාපොරොත්තු අතහැරලා නිදහසේ පැවිද්දට යනවලු නුවණ තියෙන කෙනා. මේ ගාථා රතනයන් දේශනා කොට වදාළි භික්ෂු පිරිසක් නගපු පැනයකට පිළිතුරු හැටියට කියලා මම සඳහන් කළා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොටත් ඊතා දුර බැහැරින් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්න දායකකාරකාදීන් එනවා වගේම භික්ෂු භික්ෂුණීනුත් බොහෝම දුර බැහැර ගෙවාගෙන එනවා. අන්න එහෙම ආපු භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු සාමීචියේ කතා බහ කරලා ධර්ම ශ්‍රවණය කරලා එදා රාත්‍රියේ නතර වෙලා පහුවදා රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩින ඒ භික්ෂුන් වහන්සේලා සිරගේ පැත්තට වැඩියා. එතකොට සිර ගෙදර ආරක්ෂකයෝ හැටියට ඉන්න නිලදරුවොත් උන්වහන්සේලාට දම් පූජ කළා. ඒ දම් පිළිගන්න වෙලාවේ අර සිරගේ ඇතුලේ දුක් විඳින අය මේ භික්ෂුන් වහන්සේලා දැක්කා. සමහර අයට මාංචු දාලා. සමහර අය දඬු කඳේ දාලා. සමහර අය බැබුස්තන කඹ වලින් බැඳලා. ඒවා ලිහලා නැහැ. බොහෝ කල දුක් විඳින බව පේනවා. ඊතා වේදනාවෙන් පසු වෙන බව පේනවා. නැගිට ගන්න. මල මුත්‍ර පහ කරන්න. ඉතින් ඒ තියෙන පහසුකම් පවා ඉතින් නෑ දඬු කඳේ දාලා. නැගිටින්න බැහැනේ. ඉතින් මහා දුකක් විඳිනවා මෙහිර ගෙදර ඇතුලේ. ඒ භික්ෂුන් වහන්සේලාට හිතෙනවා අනේ මේක මොන දුකක්ද කියලා. ගිහිල්ලා තමයි ඕක බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ ස්වාමීනි අපි හිර ගෙදර ගාවිනුත් පිණ්ඩපාතේ වැඩියා. නිලදරුවෝ දානෙත් දුන්නා. ඒ වෙලාවේ ඇතුලේ දුක් විඳින අය දැක්කා. අනේ ස්වාමීනි ඒක මොන දුකක්ද කියලා. අන්න ඒ වෙලාවේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රතනයෙන් දේශනා කොට වදාළේ. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඒ දුකටත් වඩා තවත් වැඩි බැඳීමක් වැඩි දුකක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි ඕක මොන දුකක්ද? ඕක මොන බන්ධනයක්ද මහණෙනි? මහණෙනි ඔයිට වඩා දුක් සහිත මහා බන්ධන මේ ලෝකේ තියෙනවා. භික්ෂුන් වහන්සේලා කැමැත්ත ප්‍රකාශ කළා ඒ බන්ධන මොනවද කියලා දැනගන්න. ඒ වෙලාවේ තමයි මේ ගාථා රත්නයන් දේශනා කළේ. මහණෙනි යකඩින් දැවයෙන් බැබුස්තනින් කරන ලද බන්ධන මම ලොකු බැඳුම් කියලා සඳහන් කරන්නේ. එහෙනම් මොනවද ලොකු බැඳුම් කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැඩි බැඳුම කියලා මෙතන සඳහන් කරන්නේ මණි කුණ්ඩලේසු. මොනවද මණි කුණ්ඩල කියලා කියන්නේ? මණික්. ඒ වගේම රණින් රිදියෙන් කරන ලද ආභරණ. මෙතන මණි කුණ්ඩලේසු කියලා කියන්නේ මේ දේවල් වලට. ඊළඟට සඳහන් කරලා ඊට අමතරව තියෙන තවත් නොඑක් අගනා වස්තු. ආන්ගේ වස්තුව පිළිබඳව යමෙකුට තියෙනවා නම් යම් බැඳීමක් ඒක මේ ලෝකේ ඊටාම දැඩි බැඳීමක්. ඊළඟට සඳහන් කළා සාරත්ත රත්තා ඊටා දැඩිව ඇලීම ආසාවෙන් තරව බැඳීම.
සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු දැඩි වැලිලා ඉන්නේ. දැඩිව බැඳිලා ඉන්නේ මේ රං රිදී මුතු මැණික් එක්ක. නැති වුණාම කොයි තරම් දුකයිද? ඒක දරාගෙන ඉවසගෙන ඉන්නේ මොන තරම් අමාරුවෙන්ද? වටිනාකම වැඩි වෙන්න ඒකට තියෙන බැඳුම වැඩි. ඒ දේවල් අහිමි වෙන්න ඇති වෙන දුකද වැඩි. පිළිතුරේ සාමාන්‍ය ජීවිතය තුළ හිතලා බලන්න. ඒක මොන තරම් බැඳීමක්ද කියලා. දේශනා කළා පුත්තේ සුදාරේ සුචයා අපෙක්කා. අඹදරු ඒ අය පිළිබඳව තියෙන බැඳීම. ඒකත් අර වගේම තමයි. ඒ තණ්හාව සිඳලන්න බොහෝම අමාරුයි. රං රිදී මුතු මැණික්, දේපොළ ඉඩකඩම් වතු පිටි, යාන වාහන හරක බාන, දුව පුතා බිරිඳ ස්වාමියා නෑයු මේ අය සම්බන්ධයෙන් තියෙන මේ බැඳීම නිසා සංසාරේ මොනතරම් දුක් කන්දරාවල් උරුම කරගන්නවද? අත්හරින්න බැරි වෙච්ච හින්දා. සසර ගමනේ කොයි තරම් කාලයක් බැඳිලාද? අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සංසාරෙට බැඳිලා. ඇයි එතකොට අර යකඩින් කරපු බන්ධනේ, රැහැණින් කරපු බන්ධනේ, දැවයෙන් කරපු බන්ධනේ ඒ තරම් ලොකු බැඳුම් නෙමෙයි කීවේ. පින්නතුනේ යකඩ බන්ධනය කපන්න පුළුවන්. ගලවන්න බැරි වුණොත් කපලා හරි අයින් කරන්න පුළුවන්. රැහන් බන්ධනයත් එහෙමයි. ලී බන්ධනයත් එහෙමයි. මොන ක්‍රමෙන් හරි ගලවන්න පුළුවන්. එතන ඉබි යතුරු දාලා තියෙන යතුරු අරින්න පුළුවන්. තණ්හාව කොහොමද කපන්නේ? ඒ තෘෂ්ණාදික බැඳීම මොකෙන්ද කපන්නේ? ඒක කපන්න බෑනේ මොකෙන්වත්. තණ්හාවෙන් බැඳෙන බැඳුම කපන්න බෑ මොකෙන්වත්. ආන් ඒකයි සඳහන් කළේ මෙන්න මේ උපභෝග පරිභෝග සම්පත් වලට තියෙන බැඳීම තරම් දැඩි බැඳුමක් මේ ලෝකේ තව නැහැ කියලා. මේ බැඳීම නිසා මේ සංසාරේ අනන්ත දුක්වලට භාජනය වෙච්ච අය ධර්මයේ තුලින් කොයි තරම් උදාහරණ කතා කර හැකිද පින්නතුනි? අපුත්තක සිටුවරයා තමන්ගේ ධනයට කොයි තරම් බැඳිලා හිටියද? අපුත්තක සිටුවරයාට දරුවෝ නැත්තේත් සසර බැඳීමේ ප්‍රතිඵලයක් හින්දානේ. සංසාරේ වෙන භවයක තමන්ගේ එකම සහෝදරයා මැරුණා. ඔහුට හිටියා ඊටාම සීති දරුවෙක්. අනේ ඉතින් මේ දරුවට දැන් තාත්තා නැහැ. තාත්තගේ මල්ලිත් එක්ක තමයි දැන් ජීවත් වෙන්නේ තාත්තා එක්ක වගේ. ඉතින් දවසක් අපුත්තක සිටුවරයාගේ ඇඟිල්ල අල්ලගෙන යන ගමන් කරත්තයක් දැකලා කියනවා, සිටුවරයාගේ කරත්තයක්, මේ අපේ තාත්තගේ කරත්තේ කියලා. කරත්තේ බඳින ගොනා දැකලා කියනවා, මේ අපේ තාත්තගේ කරත්තේ බැඳපු ගොනා. සිටුවරයා කල්පනා කළා, මොහු අද මෙහෙමනම් මේවා තාත්තගේ කී අද කියනවනම් ලොකු වුණාට පස්සේ මේ ඔක්කොම දේවල් තාත්තගේ කියයිනේ. තාත්තගේ දේවලුත් මෙතන තියෙන්න ඇති. ළමයා කැලේට අරන් ගියා. මොකවත් නොතේරෙන දරුවා කැලේට ගෙනහිල්ලා ගහක් මුල තියලා බෙල්ලෙන් අල්ලලා බෙල්ල කැරකුවා අනිත් පැත්තට. බෙල්ල කරකවලා බිම දාලා කඩුවක් අරගෙන
පොළවෙන් ගලවගත්ත අලයක් පෙති ගහනවා වගේ ළමයා පෙති ගහලා දාලා ගියා. මේ කර්මය නිසා අවුරුදු කෝටි ගාණක් නිරේ පැවුණා. අපුත්තක සිටු හැටියට ඉපදිච්ච ආත්මෙත් එක්ක ආත්ම 7ක් දරුවනේ. දැන් බලන්න අර බන්ධනය කරලා තියෙන විපතක තරම අවුරුදු කෝටි ගාණක් අපාදුක විඳලා. ඉතින් මේ වචනයෙන් කතා කරනවා වගේ සුළුපටු දුකක් නෙමෙයිනේ නිරය කියලා කියන්නේ. ඇසූ මාත්‍රයෙන් බය උපදවනවා. හැබැයි අපිට බය නැහැ. හේතුව තමයි අපි දැකලා නැහැනේ. අහනවා විතරයි. හැබැයි ඉතින් අහනකොටත් හරියටම ඇහුවනම් බය හිතෙනවා. ඉතින් ඒවා විස්තර කරන්න ওই දේවදූත බාලපඬිත ආදී සූත්‍ර වලින් තමයි ඒ නිරේ දුක කියලා තියෙන හැටි විස්තර කරන්න ඕනේ. අති භයානකයි. කියන්න වචන නැහැ. ඒ තරම්ම භයානකයි නිරේ. නිරේ රජුරෝ යම රජුරෝනේ. ධර්මයේ සඳහන් කරන්නේ මේ මිනිස්සු අපායට එනවට යම රජුරුවවත් කැමති නෑ කියලා. අපායට ගන්න නෙමෙයි යම රජුරුවන්ගේ කැමැත්ත. කොහොම හරි අපායට එන අය අපායෙන් එලවන්න. අපායට වැටෙන්න කලින් යම රජුරුව ගාවින් තමයි නිරේට යන්නේ. යම රජුරුව අහනවනේ ප්‍රශ්න ටිකක් ඉස්සරලා. අපි ඉපදෙන්නේ යම පල්ලු ගාව ඉපදිලා යම රජුරුව ගාවට ගෙනියනවා. ගෙනිච්චාම ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් ඒ ටිකත් අහලා අන්තිමට අහනවා ඔබ කරගත්ත පින්කමක් මොකවත් මතක නැද්ද කියලා. ආන්ගේ අහනකොටම සමහර අයට තමන් කරගත්ත පින්කම් මතක් වෙලා එතනින් ඉවත් වෙනවා. සමහර අයට නම් එහෙම මතකත් නැහැ. යම රජුරුව මතක් කරලා දෙනවලු පින්නතුනි. ඇයි මතක නැද්ද මේ වාගේ පින්කමක් කළා කියලා. සමහර අයට මතක් කරලා දුන්නහම පින මතක් වෙලා වහා මෙතනින් ඉවත් වෙනවා. සමහර අයට නම් මතක් කරලා දුන්නත් මතක නැහැ. ඒ කියන්නේ කර්මය බලවත් ඇති. එහෙම අය දැන් යම රජුරු අනුමත කරනවා නිරේට ගෙනියන්න කියලා. අවුරුදු කෝටි ගණන් දුක් විඳින්න ඕනේ. මං හිතන්නේ නිතර බණ අහන නිසා මින් නිරේවල් වල ආයුෂ අපේ අයට අහලා පුරුදුයිනේ. අඩුම ආයුෂ තියෙන අපායේ කොච්චර කාලයක් ආයුෂයිද? අඩුම ආයුෂ තියෙන අපායට මනුස්ස වර්ෂ වලින් සඳහන් කළොත් බිලියන 1620ක් විතර. චාතුම් මහරජික දෙවියෙකුට මනුස්ස වර්ෂ ලක්ෂ 90ක් ආයුෂයි. ඒ ලක්ෂ 90 අඩුම ආයුෂ තියෙන අපායට එක දවසයි. ඉතින් එහාට යන්න අපායේ ආයු කාලය ඊටාම දීර්ඝයි. දුක වචනෙන් කියන්න බෑ පින්නතුනි. එතකොට දැන් මේ ධනය නිසා අපුත්තක සිටුවරයා පෙර භවයේ තෘෂ්ණාවෙන් අර දරුවා මැරුවා. ලොකු වෙලා මේ ධනෙට උරුමකම් කියයි කියලා. නමුත් දැන් ඒ ධනය රැකලා ඔහු ඒ ධනය අරන් ගියේ නෑනේ. ඔහු ඒ ධනෙ මෙහෙ දාලා ගියා. නමුත් ධනය මෙහෙ දාලා ගිහිල්ලා ඔහු අවුරුදු කෝටි ගාණක් නිරේ ඉපදිලා දුක් විඳලා නිරේන් නිදහස් වෙච්ච කාලෙක ආය මනුස්ස ලෝකෙට ආවම ආත්ම 7ක්ම දරුවෝ නැති දුක වින්දා. බාණ්ඩ බන්ධනී කොහොමද කියලා ආනන්ද සිටුවරය ගැන අහලා ඇති. 40 කෝටියක් විතර ධනෙ තිබිච්ච සිටුවරයෙක්. එකම පුතයි හිටියේ. පුතා කැඳවලා මාසෙකට දෙපාරක් පුතාට කරන අවවාදය තමයි පුතේ 40 කෝටියක් ධනෙ තියෙනවා කියලා මේකෙන් ගන්න එපා.
පුළුවන් තරම් මේකට එකතු කරපන්. හඳුන් ගලගන්න ඉවර වෙනවා වගේ මේ 40 කෝටිය නමුත් ටික ටික ගන්නකොට වැඩි කල නොයා ඉවර වෙනවා. වේයපස් ටික ටික ගෙනල්ලා හුඹහ බඳිනවා වගේ මේ මැස්ස ටික ටික රොන් ගෙනල්ලා මේ වදේ සම්පූර්ණ කරනවා වගේ ඔබ ටික ටික මේකට එකතු කරනවා මිසක් අරන් වියදම් කරන්න එපා කියලා කිව්වේ. ආනන්ද සිටුවරයා මැරිලා ගියා. අරතරන් රැකපු ධනෙ ඔක්කොම ඉතුරු වෙලා. මැරිලා තියෙන තමහර සම්පත් පුතාටත් නොදී හංගලා. මටත් නෑ මැරෙනවා. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට භුක්ති විඳින්නත් නෑ හංගලා. බාන්න මේ තණ්හාවේ හැටි බන්ධනයේ ස්වභාවය කොහොමද කියලා. මම නැති වුණත් කවුරුවත් භුක්ති විඳින්න එපා කියලා. මැරිලා ගිහිල්ලා ඉපදුනේ විරූපී පුජ්‍යලෙක් වෙලා. නිරේට ගියේ නෑ එකපාරේ. විරූපී පුජ්‍යලෙක් වෙලා ඉපදුනා. අන්තිමට හිඟමනේ ගියාම තමන්ගේ පරණ මාලිගාවට ගියා. මාලිගාවේ ඉන්නවා තමන්ගේ මුණුබුරු මිනිබිරියෝ. ඒගොල්ලෝ බය වුණා. පෙර භවයේ මුණුබුරු මිනිබිරියෝ. අද රූපේට බය වුණා සීයාගේ. සේවකයෝ ගහලා පන්නලා දැම්මා. කුණු ගොඩකට ඇදලා දැම්මා. ඇයි බය වුනේ? ඉන්ද්‍රියන් පවා පිහිටලා තියෙන පිහිටිය යුතු තැන නෙමෙයි. ඇස් දෙක තී පිහිටන්න ඕනේ විදිහක් තියෙනවා. නමුත් ඊට විරුද්ධ විදිහට පිහිටලා. කන් අතපය එහෙමයි බැලූ බැල්මට භයානක යකෙක් වගේ. ලදරු කාලේ මව් කුසේ ඉන්න කාලේ අම්මා පවා පුදුම දුකක් වින්දා. ඔවුන් ජීවත් වෙච්ච ගම්පියසේ මිනිස්සු කාලයක් දුක් විඳ කණ්ඩ බොණ්ඩවත් නැතුව මේ කාලකන්ණි පුජ්‍යලයා කුසට ආපු නිසා. සඳහන් කරලා තියෙන හැටි පෞකාරීක්. දැන් බලන්න තෘෂ්ණාව නිසා ඊළඟ භවයට වෙලා තියෙන දේ. ඊළඟට මැරිලා ඉතින් නිරේටනේ ගමන් කරන්නේ. ඉල්ලිස සිටුවරයා කෝසිය සිටුවරයා මොන තරම් බැඳීමකද හිටියේ. කෝසිය සිටුවරයා නම් ආනන්දයන් වහන්සේ බේරගත්තා. නමුත් ධනයට තිබිච්ච බැඳීම කොච්චරද කියනවනම් කැවුම් කණ්ඩ ආස හිතිලා මාලිගාවේ අයට දෙන්න දුවා දරුවන්ට දෙන්න මෙහෙම උයමු කියනකොට අකමැත්ත ප්‍රකාශ කරලා අන්තිමට කියනවා එහෙනම් අපි දෙන්නට විතරක් උයාගමු කියලා. අපි දෙන්නට විතරක් උයාගමු කියලා බිරිඳ කියහම සිටුවරයා අහන්නේ උඹටත් ඕනේද කියලා. උඹත් කණ්ඩිපා මට විතරක් උයලා දියන්. බාණ්ඩ තෘෂ්ණාව කොහොමද කියලා. සුළුපටුද මේ බැඳීම. ආන් ඒකයි සඳහන් කළේ යකඩින් බැබුස්තනින් දැවයෙන් කරපු බැඳුමට වඩා මේ තෘෂ්ණා බන්ධනය ඊටම ලොකුයි. සත්වයා මෙලවත් මහා දුකකට භාජනය කරනවා. යකඩින් කරපු බැඳුමට වැඩිම වුණොත් අපි මැරෙනකන් විතරනේ මේ බන්ධනයේ දුක තියෙන්නේ. සමහර අය එල්ලුම් ගහට නියම කරනවා. ගෙලවැල දාලා මරන්නේ. ඉතින් ඒ කඹේ එල්ලිලා මැරෙන මොහොතට ඒ දුක දැනෙනවා මිසක් එතනින් එහාට දුකක් නැහැනේ. නමුත් බලන්නකො තණ්හාවෙන් බැඳුනහම මෙලොවත් දුකයි. මගේ දේවල් කවුද ගන්නෙ, කවුද විනාශ කරන්නේ, කවුද කඩන්නේ, කවුද හොරාගන්නේ. ආරක්ෂකයෝ තියන්න ඕනේ. ඒගොල්ලන්ට නිතර අවවාද උපදෙස් අපයන්න ඕනේ. ඒගොල්ලෝ ඒ ආරක්ෂා සම්පත්තිය නිතර සලසනවද කියලා බලන්න ඕනේ. ඒ මිනිස්සුත් සැකයි සමහර අයට ආරක්ෂකයොත් තියලා තමනුත් හොරෙන් ගිහිල්ලා බලනවා ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා. රෑ කරවලේ සීතේ පින්නේ මහ දුක් අන්දරාවල් විඳිනවා. තණ්හාව හින්දා. ඒක දුකක් කියලා හිතෙන්නේ නැහැ. තණ්හාවේ තරම නිසා ඒක දුකක් කියලා හිතෙන්නේ නැහැ. ඒ තරම් බැඳුමක්
තෘෂ්ණාව කියලා කියන්නේ. දේපොළ ඉඩකඩම් යාන වාහන පිළිබඳව තියෙන බැඳුම විතරක් නෙමෙයි. දූ දරුවෝ පිළිබඳව තියෙන බැඳුම් නිසා මැරිලා අමනුෂ්‍ය වෙලා ඉපදිලා ආයේ දරුවෝ හොයාගෙන එනවා. මැරිලා අමනුෂ්‍ය ලෝකවල ඉපදිලා ඉතා පහත් දුක් අනුභව කර කර තම තමන්ගේ ඉඩකඩම් වල අතන මෙතන ලගිනවා. ජීවත් වෙච්ච ගෙවල් ඇතුලේ ලගිනවා. ගෙවල් වල ජීවත් වෙන දරුමුණු බුරන්ට පවා කරදර කරනවා. මේ බැඳුම මේ සංසාරේ මොන තරම් අපි අසරණ කරලාද? ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තණ්හාවේ බැඳුම තරම් බැඳුමක් මේ ලෝකේ තව නැහැ කියලා. ධර්මයේ සඳහන් කරන එක පුද්ගලයෙක් කාන්තාවක් පිළිබඳව තිබිච්ච බැඳීම නිසා තමන්ගේ බිරිඳ ඔහු ඇයට බොහෝම ලෙන්ගතුයි. නමුත් ඇය ඔහුගේ සහෝදරයෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පටන් අරගෙන අන්තිමට ඇය සහෝදරයා ලව්වා. තමන්ගේ සහෝදරයා මරවනවා. තමන්ගේ ස්වාමියා අර පුද්ගලයාගේ සහෝදරයා. නමුත් මේ මැරෙන වෙලාවෙත් මේ කාන්තාව පිළිබඳව තණ්හාවෙන් මැරෙන්නේ. මැරිලා ගැරන්ඩියෙක් වෙලා ඉපදෙනවා. ඒ තණ්හාව නිසා. ගැරන්ඩියා වහලෙදි ගෑයිලා කොච්චරවත් මේ ගෑනු කෙනාගේ ඇඟට වැටෙනවා. පස්සේ කල්පනා කරනවා මේ මරපු මිනිහම වෙන්නේ. ගැරන්ඩියත් මරවනවා. වහු පැටියෙක් වෙලා ඉපදෙනවා. කොච්චරවත් පස්සෙන් එනවා. වහු පැටියටත් ඒ දෙමයි වෙන්නේ. සුනකයෙක් වෙලා ඉපදෙනවා. සුනකයත් මරනවා. දැන් බාණ්ඩ තණ්හාව මේ සංසාරේ කොයිතරම් අඳුරු කළාද කියලා. පහත් තිරිසන් ජාතිය උපද්දවලා මොන තරම් දුක් දුන්නද? සුනකයෙක් වෙලා ඉපදිලා අලු ගොඩවල් වල වැලි ගොඩවල් වල පෙරලිලා නිදියමින් බිමට විසිකරන එකක් කමින් කොයි තරම් දුක්ඛිත ජීවිතයක් ගෙව්වද තණ්හාව හින්දා. මරුන් කනක ගැරන්ඩියෙක් වෙලා ඉපදිලා කුණු කහල් ගොඩවල් වල läග කුරුමිනියෝ මැඩියෝ මේ වගේ නොඑක් සත්තු ගිලගිලා කොයි තරම් පහත් ජීවිතයක්ද ගත කළේ තෘෂ්ණාව නිසා. ගව යෝනියේ ඉපදිලත් එහෙමම තමයි. දැන් තේරෙනවද මේ බන්ධනේ අපිට කරලා තියෙන දේ? අන්න ඒක නිසා මේ බැඳුම අනික් හැම බන්ධනයකටම වඩා මේ ලෝකේ තියෙන දැඩිම බැඳුම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අත්හැරගන්න බැරි වෙච්ච නිසා තමන් විවිධ දුක්ඛන්දරාවන්ට මුහුණ පානවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒතං දල්හං බන්ධන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං. අඥානය තමයි මේ සසර ගැන නොදැන මෙවන් බැඳුම් කරවලට ලක් වෙලා සංසාරේ මහා දුක්ඛන්දරාවකට උරුමකම් කියන්න හදන්නේ. ඇලෙන්න ගැලෙන්න හදන්නේ. නමුත් නුවණැත්තා කවදාවත් එහෙම වෙන්නේ නැහැ. නුවණැත්තා මේ ධන සම්පත් වැය වියදම් කරලා මහ පිංකම් කරනවා. මේ බන්ධන ලිහලා දාන්න තමන්ගේ ධනයම යොදා ගන්නවා. ඒ තුලින් වහ සංසාර ගමන කෙටි කරගන්න වීරිය වඩනවා. නුවණැත්තෝ ඊතා දැඩි බැඳුම් සිඳලා කාම සුවයේ බලාපොරොත්තු හැරදාලා සංසාරේ කෙරවල කරගන්න යනවා. පින්නතුනි උදාහරණ කොච්චර මේ ධර්මයේ තුල තියෙනවද?
අපි පින්නතුන් දන්නවා රට්ටපාල මහරහතන් වහන්සේ රටකට කණ්ඩ දෙන්න පුළුවන් හැකියාව තිබ්බ කෙනෙක්. තමන්ගේ එක වචනයෙන් මුළු රටක් අවනත කරන්න පුළුවන් කෙනෙක්. මොන තරම් ධන සම්පත් අත්හැරියද? කොයි තරම් සුන්දර භාර්යාවන් අත්හැරියද? භාග්‍යතුන් වහන්සේගේ බණපද 4ක් තේරුණ නිසා මේ සියල්ල අත්හැරි. ප්‍රඥාව තිබුණ නිසා. සමහර සිටුවරු මහ පොළොව ස්පර්ශ කරලා තිබිලා නැහැ. ඒ තරම් සංසාරේ කරගත්ත පින යටිපතුල් වල ලෝම අපි අපේ කාලේ දැකලා තියෙනවද අහලා තියෙනවද? රළු පොළොව පාගලාම නැති නිසා ඊටාම සියුම් බුමුතුරුණු මත පමණක් ඇවිදපු නිසා ඒ අත්‍යවශ්‍යම කාරණාවක් සඳහා නැත්තම් දෙසිදස් ඕන තරම් ඕනම දෙයක් ළඟට දෙන්න සූදානම්. නමුත් අන්තිමට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව දැනගෙන ඒ සියලු සම්පත් අත්හැරියා. අත්හැරලා ගිහිල්ලා පැවිදි වුණා. ඒ වාගේ තව කොච්චර ඉන්නවද? කෝටි ප්‍රකෝටි ගණන් ධන සම්පත් අත්හැරපු අය. 80 කෝටි 90 කෝටි 40 කෝටි අත්හැරලා ගිහිල්ලා පැවිදි වෙච්ච අය. සාරිපුත්තයන් වහන්සේත් මහමොග්ගල්ලාණන් වහන්සේත් දෙදෙනාම 80 කෝටියක් ධනෙ අත්හැරලා ගිහිල්ලයි සම්මා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා අග්‍ර ශ්‍රාවක භාවයට පත් වෙන්නේ. නුවණැත්තා හැම වෙලාවෙම තණ්හාව අත්හරිනවා. නුවණැත්තා හැම වෙලාවෙම සංසාර බැඳුම් කරේ ලිහනවා. අඥානය දවසින් දවස ඒකට බැඳෙනවා. බැඳෙන්න සසර දික් වෙනවා. තණ්හාව නැති කරගන්න එකනේ සංසාරේ කෙටි කරගන්න තියෙන එකම ක්‍රමය. අපේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පැහැදිලි කරනකොට මේ දුක ඇති වෙන්නේ මොන හේතුව නිසාද? දුක්ඛ සත්‍ය. ලෝකේ සදාතනික සත්‍ය. දුක හටගන්නේ සමුදය නිසා. මොකද්ද සමුදය කියලා කියන්නේ? සමුදය කියන්නේ තණ්හාව. දුක හටගන්නේ තණ්හාව නිසා. ඔබ කල්පනා කරන්න ඔබට ඇති වෙලා තියෙන දුක් සමුදායන් පිළිබඳව. ඔබ කල්පනා කරන්න ඒ දුක් වලින් තණ්හාවෙන් තොරව දුක ඇති වෙච්ච තැනක් කොහෙද තියෙන්නේ කියලා. තණ්හාවෙන් තොරව දුක ඇති වුණ තරක් නෑ පින්නතුනි. සමුදය තුල දුක තියෙනවා. එහෙමනම් දුක නැති කරන්න නම් කල යුතු එකම දේ ඉස්සල්ලා මේ තණ්හාව අයින් කරන එක. මේ බැඳීම අයින් කරන එක. මේ බැඳීම තියෙන තාක්කල් මේ සංසාරේ කෙටි වෙන්නේ නැහැ. මේ බැඳුම ලිහෙන තරමට මේ භයානක සංසාර ගමන කෙටි කරගන්න හරි පහසුයි. ඒ නිසා දේශනා කළා දල්හං බන්ධනං ආහු දැඩි බැඳුමකයි කියන්නේ රත්තරන් මැණික් මේ ආදී දේවල් වලට. අඹදරු පිරිවර මේ දේවල් පිළිබඳව තියෙන ඇල්ම නිසා නොයෙක් අවියාවිද පාවිච්චි කරන්න වෙනවා. මේවා රකින්න. ඒවා රකින්න අවි ආයුධ පාවිච්චි කරලා ප්‍රාණඝාත කරලා මනුස්ස ජීවිත විනාශ කරලා කොයිතරම් කාලයක් සංසාරි දුක් විඳින්න වෙනවද? ඕහාරිනම්
පහත් බවට ගෙන යාමය. සතුනට අවැඩ පිණිස කටයුතු කරනවා. ධනය නිසා සත්වයා පහත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ධනය රැකගන්න ඕන තරම් බොරු කියනවා. මේ ධනය රැකගන්න ඕන තරම් ප්‍රාණඝාත කරනවා. ධනය තර කරගන්න ඕන තරම් හොරකම් කරනවා. ඕන තරම් ධනෙ තියෙන නිසා කැමති තරම් පව් කරන්න පුළුවන්. රාරක්කු, මත් කුඩු මත් පෙති. ධනෙ තියෙනවා නම් හරි පහසුවෙන් ගන්න පුළුවන්. පරාඹුවන් හොයාගෙන යන්නත් පුළුවන්. ඕන තරම් කාන්තාවන් ඇසුරු කරන්නත් පුළුවන්. ධනෙ තියෙනවා නම්. නමුත් ඒ ධනෙ නිසා රැස් කරන්නේ සැපයක්ද? ඒ ධනෙ නිසා මහා දුකකට තමයි උරුමකම් කියන්නේ. ඒකයි මේ සඳහන් කළේ සත්වයා ඊතා පහත් පුද්ගලයෙක් බවට පත් කරනවා මේ තණ්හාව. සිතිලං සිසිල් යම් දෙයක් මස් නොසිඳ ලේ සැලවීමක් නොමැතිව බැඳි බව නොදන්වා හැම තැනම ඒ කටයුතු කිරීමට අවසර දෙන හේයින් මේක සිසිලසක්. යම් දෙයක් රැස් වෙනවන තමන්ගේ තෘෂ්ණාවට සරිලන පරිදි එකතු වෙනවන දවසින් දවස ආදායම ඉහළ යනවන එක බොහොම සතුටක්. නමුත් හිතෙන්නේ නෑ මේක මහා බැඳුමක් කියලා. මේ සංසාරේ ආත්ම කෝටි කීයකට ගැට ගැහෙනවද මේ කියලා හිතෙන්නේ නෑ. ඒ නිසා ඒක බොහොම සුවයක් වගේ තමයි අඥානයට දැනෙන්නේ. සඳහන් කළා අනපෙක්කිනෝ බලාපොරොත්තු නැති අය, කාමෙහි ආසා නොකරන අය, කාම සුඛං පහය ගිහිගේ පිළිබඳ වූ කම් සෝයාත හැරලා වහවහ සසර කෙටි කරන මාවත හොයාගෙන යනවා. පින්නතුනි, එහෙම ගියපු අය කී දෙනෙක් අපේ දහම තුල අපිට සඳහන් කරලා තියෙනවද? අපි මුලින් සඳහන් කළා රට්ටපාලයන් වහන්සේ කෙනෙක්. ඒ වගේ තමයි අපි මුලින් මතක් කළා අර පාදවල ලෝමයෙන් ඇවිල්ලා තියෙන අප්‍රමාණ සැපයක් විඳපු සිටුවරයෙක්. සසර දුක අවබෝධ වෙලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දුන්නට පස්සේ සම්බුද්ධ ශාසනය ගැන පැහැදිලා ඒ සියලු සම්පත් අතහැරියා. ඒ ජෝතිය සිටුතුමා, ජටිල සිටුතුමා සුළුපටු ධනස්කන්ධයක් දත් හැරි මේ ශාසනයේ අමිත භෝගී සිටුවරු තමන්ගේ ධනය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න තමන්වත් දන්නේ නැහැ. ඒකයි අමිත භෝගී කියලා කියන්නේ. එහෙම සිටුවරු 5 දෙනයි අපේ ශාසනයේ හිටියේ. නමුත් ජෝතිය සිටුතුමත් මහණ වුණා. මහණ වෙලා රහත් වුණා. ජටිල සිටුතුමා මහණ වෙලා රහත් වුණා. බද්දජී මහරහතන් වහන්සේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයා වගේ පහයවල් 3ක ජීවත් වුණේ. මේ පහයෙන් එහා පහයට යනකොට මිනිස්සු ලක්ෂ ගණන් රැස් වෙලා බලාගෙන ඉන්නවා. මොකද මාස 3-4කට සැරේයි කුමාරයා දකින්න ලැබෙන්නේ. රුවත් ඒ වගේම ලස්සනයි, බලන්නම වටිනවා. නමුත් එක දවසක් ආරංචි වුණා මේ මාලිගාවෙන් අර මාලිගාවට යනකොට වෙනද රැස් වෙන ජනකායේ තමන් බලන්න ඇවිල්ලා හිටියේ නැතිකොට කෝ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මේ නගරෙට වැඩලා සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට වඳින්න බණ අහන්න ගිහිල්ලා මෙතෙක් මම් බලන්න රැස් වුණ අය
ඒ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේ වෙතට ඇදුණා නම් උන්වහන්සේ බලන එක මටත් වටිනවා. එහෙම කියලා යනකොටත් දේශනාව පටන් අරගෙන බද්දජී කුමාරයා හිටගෙනමයි බණ ඇහුවේ. දේශනා විරණට රහත් වුණා. කොහොම සම්පත්ද මේ අතහැරලා යන්නේ? නුවණැත්තා මේකේ දුක දකින්නවා පින්නතුනි. ටිකක් විවේකීව නිමාඩුව හිතලා බලන්නකෝ. මේ රැස් කිරීම නිසා මොන තරම් පව් කන්දරාවක් ජීවිතයට එකතු වුණාද කියලා. බිරිඳක් නිසා කොච්චර පව් කරන්න වෙනවද? සැමියෙක් නිසා මොන තරම් අකුසල් කරන්න වෙනවද? දරුමල්ලෝ නිසා කොයිතරම් අකුසල් කන්දරාවක් ජීවිතයට එකතු කරගන්නවද? ටිකක් නුවණ මෙහෙයවලා හිතලා බලන්න. දරුවෙක් ඉපදිච්ච දවසේ ඉඳලා දරුවා ලොකු මහත් කරලා පෝෂණය කරනකන් අඬන වෙලාවට නලව ගන්නත් බොරු කීයක් කියන්න ඕනේ ධම්මා. නමුත් ඒවා කර්මපත නෙමේද? පාසල් වලට ඇරලන්න ගියාම, පාසල් වලට ඇතුල් කරන්න ගියාම බොරු ලිපිනේ, බොරු පදිංචි, දරුවන්ටත් කටපාඩම් කරලා තමනුත් ඒ වගේ යෙදිලා කල්යාණ මිත්‍ර නැති නිසා දරුවටත් පාඩුයි, මව්පියන්ටත් පාඩුයි. ඔබම විවේකීව හිතන්නකෝ. ඔබේ දරුවෝ නිසා, ඔවුන්ගේ සතුට සැනසුම නිසා, ඔවුන්ට ගේන්න කියපු දේවල් අරගෙන එන්න බැරි වුණ නිසා ගමනක් ගිහිල්ලා එනකොට කොච්චර බොරු කියන්න සිද්ධ වුණාද කියලා. දැන් ඒතර මේ බැඳුම් කර නිසා දැන් තේරෙනවද සසර කොච්චර අසරණ වෙලාද කියලා. මේ බැඳීම් නිසා සිද්ධ වුණා නම් මේ වෙනකන් යම් අකුසල් කන්දරාවක්, ඉතින් ඒවා පින්නතනේ දැන් ආපහු ගලවන්න බෑනේ, අයින් කරන්න බෑනේ. විඳලමනේ ඉවර කරන්න වෙන්නේ. මොකද මම කරගත්තුවා වෙන කවුරුවත් බාරගන්නේ නැහනේ. ප්‍රඥාව මදි වෙච්චාම කොයිතරම් අසරණද. නමුත් නුවණැත්තු ඒ සියල්ලම අත්හැරලා දාලා තණ්හාවෙන් මිදිලා සංසාරයෙන් එතරට යන්න පාර හදා ගන්නවා. එතකොට අඥානයයි නුවණැත්තගේ ධන පරිහරණයෙන් තියෙන වෙනස. අඥානය ධනෙ නිසා සංසාරෙ දික් කර ගන්නවා. නුවණැත්තා ප්‍රඥාව පාවිච්චි කරලා ධනෙ මත ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ ධනෙම පාවිච්චි කර කර සංසාරයෙන් එතර යන්න පාර හදා ගන්නවා. එහෙම නැත්තම් සියලු සම්පත් දන් දීලා විමුක්තිය හොයාගෙන යනවා. සියල්ල අත්හැරලා ගැලවීමේ මඟ හොයනවා. ඒ සසර තේරුම් ගත්ත කෙනා, භයානක බව අවබෝධ කරගත්ත කෙනා, මේ සසර හරි භයානකයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපට ඒක පින්නතිනි වචනයක් විතරක් වුණාට නුවණැත්තා ඒක විනිවිද දකිනවා වගේ සංසාරේ භයානක බව දකිනවා. අද මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න කෙනෙක් හෙට මැරිලා ඉහෙඬෙක් වෙලා ඉපදෙන්න බැරි කමක් නැහැ. හෙට පණුවෙක් වෙන්න බැරි කමක් නැහැ. හෙට කෝඳුරුවෙක් මැස්සෙක් වෙන්න බැරි කමක් නැහැ. අනුන්ගේ තුවාලයක පණුවෙක් වෙන්න බැරි කමක් නැහැ. වැසිකිලි වලක පණුවෙක් වෙන්න බැරි කමක් නැහැ. මේක තමයි සංසාරේ හැටි. මහා සාගරේ විරූපී මත්ස්‍යයෙක් වෙලා ඉපදෙන්න බැරි කමක් නැහැ. සත්ත්ව ලෝකේ ඉපදිලා අනුන් නිසා මොනතරම් දුක්ඛන්දරාවකට භාජනය වෙනවද? සත්ත්ව ලෝකේ මොනතරම් දුකක් විඳිනවද? ප්‍රේතයෝ වෙලා ඉපදිලා කොයිතරම් දුක්ඛන්දරාවක් විඳිනවද? නිරයවල වල ඉපදිලා
ප්‍රමාණයක් කියන්න බැරි තරම් දුක්ඛන්දරාවක් විඳින්නේ මේ තෘෂ්ණාව හින්දානේ. දැන් තේරෙනවද මේ බන්ධනය යකඩින් බැබුස්තැනින් දැවයෙන් කරපු බැඳින් වලට වඩා අඹදරුවන්ට රන් රිදී මුතු මැණික් වලට දීපොළ ඉඩකඩම් යාන වාහන වතු පිටි හරක බානට තියෙන බැඳීම මේ සංසාරේ මං කොච්චර අසරණ කරලාද කියලා. ආන් ඒක නිසා පින්නතුනි ජීවත් වෙන්න ධනය අවශ්‍යයි. පින්කම් කරන්න ධනය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරන්නේ නැහැ ධනය හරි හම්බ කරන්න එපා කියලා. මේ ලෝකේ පහළ වෙච්ච අති විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥයත් ලෞතර බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ආර්ථික න්‍යාය ලෝකේ ධනවත් රටවල් අනුගමනය කරනවා. අපේ රටවල් අනුගමනය නොකලට ඒ න්‍යාය ඔස්සේම වුන් බොහොම ධනවත් වෙලා තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මොකක් එකක්වත් තහනම් කරනව නෙමෙයි. අනවශ්‍ය විදිහට බැඳීම් තියාගන්න එපා. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අත්හරින්න පුළුවන් මට්ටමක ඉන්න. එතෙන්ට මේ හිත හදලා තියන්න ඕනේ. මොකද දවසක දාලා යන්නම වෙනවනේ. අනිවාර්යෙන් අත්හරින්නම වෙනවා. ඒ මොහොත ජීවිතේ හරි සංකීර්ණ අවස්ථාවක්. එහෙනම් ඒ මොහොත ජය ගන්න නම් සියල්ල අත්හැරලා යන්න පුළුවන් වෙන්න ඕනේ. මරණ මංචකයේ දුකක් ඇති වුණත් තරහක් ඇති වුණත් නිරේක නැත්තම් තිරිසන් ලෝකේ ණයෙක් පුළඟෙක් වෙලා പ്രേත ලෝකෙක ඉපදෙන්න තියෙන අවස්ථාව තමයි වැඩි. ඉතින් මේ හම්බ කරගත්ත වස්තුව නිසා ඒකනම් වෙන්නේ අත්හරින්න බැරි වුණොත් ඒ වාගේ තැනක දුක් විඳින්නද මෙච්චර දුක් විඳලා හම්බ කරලා තියෙන්නේ. කායික වේදනාව, මැරෙන වෙලාවට දැනෙන වේදනාව ඉවසන්න පුළුවන් මානසිකත්වයක් තියෙන්න ඕනේ පින්නතුනි. අපි හිතාගෙන හිටියට ඒක කරන්න බෑ. ඇඟේ පතේ හයිය තියෙනකන් තමයි හිතෙන්නේ ඒක ඉවසන්න පුළුවන් වෙයි කියලා. 10 දිනක් ආවත් ගහනවා කියලා දැන් හිතාගෙන හිටියට මතක තියාගන්න ඕනේ ඒ වෙලාවට වතුර කෝප්පයක් අරන් කටේ තියාගන්න බැරි මට්ටමක් තියෙන්නේ කියලා. ආන් ඒකින්ද ඒ දැනෙන කායික වේදනා මාරාන්තික වේදනාව යටපත් කරලා කරගෙන තියෙනවා නම් යම් කුසල කර්මයන් ටිකක් ඒක සිහිපත් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සංසාරේ භයානක බවම ඉස්මතු වෙලා පේනවා. ආන් ඒකින්ද මේ බැඳුම් කර සියල්ල කෙමෙන් අතහැරලා අන්තිමට නිදහස් වෙන්න පුළුවන් පුජ්‍යලයක් බවට පත් වෙන්න. දැන් මැරුණත් මේ කිසිම සම්පතක් පිළිබඳව ඇල්මක් නැතුව මැරිලා යන්න පුළුවන් බව මනවින් තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න. ඒ විශ්වාසය තියාගන්න. හැබැයි දැනුත් පුළුවන් කියලා හිතුණත් බැරි වෙනවා. අන්න ඒක නිසා පිනුතුනි ලැබිලා තියෙන ශ්‍රේෂ්ඨ අවස්ථාව මනවින් ප්‍රයෝජනෙට ගන්න. මේ ලැබිලා තියෙන ඊට උතුම් අවස්ථාවක්. මේ කරුණු ටික අහගන්න පුළුවන් වෙන්නේ බුද්ධාන්තරයක. අපිට බුද්ධාන්තරේ ලැබුණා. සම්මා දිට්ඨික මනුස්ස ජීවිතය ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ජීවමානව ලැබුණා. සසර දුක් විඳින සත්වයා සසරින් එතර කරවන්නමයි ධර්මයේ. වහ ප්‍රයෝජන අරගෙන ඒ ධර්මයට අනුකූලව ජීවිතේ පවත්වලා නිසරු නිස්සාර වස්තුව පිළිබඳව බැඳිලා සසර අතරමං වෙන්නේ නැතුව තණ්හාවෙන් මිදිලා දුකෙන් වෙන් වෙලා සදාකාලික දුක නැති සසර ගමන කෙරවල කරලා
සදාකාලික දුකෙන් නිදහස් වුණ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න කටයුතු කරන්න. ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා වෛද්‍ය නිලන්ත උදේ කුමාර මහත්මයා, වෛද්‍ය ප්‍රියන්ති පෙරමුණ මහත්මිය සහ දරු දෙදෙනා වන නිම්සර කාවින්ද්‍ය පුතණුවන් සහ සයුමි විහංගා දියණිය විසින් දායකත්වයේ දරන බව සිහිපත් කරලා තියෙනවා. උතුම් අරමුණු හැටියට පැහැදිලි කරනවා නොවැම්බර් මාසේ 21 වෙනි දිනට යෙදුන නිලන්ත උදේ කුමාර මහත්මයාගේ ජන්මදිනය නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිදු කරනු ලබන අතර එතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාගේ නමින් පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. දායකත්වයේ දරූ සියලුම පින්නතුන් ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් හට මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබීම පිණිසත් සුජීවත්ව සිටින දෙපාර්ශවයේම දෙමව්පියන් හට නිදුක් නිරෝගී චිරජීවනය ලැබීම පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නොවැම්බර් මාස 21 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන වෛද්‍ය නිලන්ත උදේ කුමාර මහත්මයා ඇතුළු පවුලේ අනික් සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයත් අපි විසින් රැස් කරගත් උතුම් ධර්ම දානානිසංසයත් හේතු වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක මේ සසර කෙරවල කරන්න ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං